මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේ සරණ යන්නට නිබඳවම ඔබට අවස්ථාව සලසා දෙන සද්ධර්ම sannivedanaye බෞද්ධ සලකුණ බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් අමයුරු සදහම් පද ශ්‍රවණයට ඔබට අවස්ථාව සලසා දෙන බුද්ධාභිවන්දනා සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් ධර්මානුශාසනාවකයි ආරම්භ කරන්නේ. සත් සිත් නිවන උතුම් බුදුබණ ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. පින්වත්නි, මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය මාතෘවර හොරණ දිකේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරුදේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේ සාදුනුදින් පාදාභිවන්දනින් පින්වත් ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා ගාමිණී ගජවීර මහත්මයා, රෝහිණී ගජවීර මහත්මිය, චින්තක ගජවීර සහ හේෂාන් ගජවීර පුතුන් දෙදෙනා විසින්. විශේෂයෙන්ම පුණ්‍යවන්ත අරමුණු විදිහට සටහන් කර තිබෙන්නේ ගාමිණී ගජවීර මහතාටත් රෝහිණී ගජවීර මහත්මියටත් චින්තක ගජවීර, නිරාශා ගජවීර, පැහැසර ගජවීර, සියති ගජවීර සහ හේෂාන් ගජවීර යන දූ පුතුන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා, නිදුක් නිරෝගී භාවයේ සැලසේවායි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සංසාරගත පරලෝසපත් වූ සියලු ඥාතීන්ට සියලු දේශනාමය කුසල අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාට සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී භාවයේ තුනුරුණී ආශිර්වාදයේ සැලසේවා, දීර්ඝාෂ සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත් ධර්මඥානීය පිණිසම ධර්මාවබෝධයේ පිණිසම දේශනාමය කුසල උපකාරක වේවා කියන සත් ප්‍රාර්ථනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේට සාදුනුදින් පාදාභිවන්දනෙන් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත් සිතින් සදහම් ශ්‍රවණයට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම මෙත් සදහම් විකාශය ඔස්සේ සිදු කරන උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දෙනෙක්ම එකතු වෙලා ඉන්නේ. පිංහතුනේ, අද දවසේ අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට පෙන්නලා දෙන්නේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට මේ ජීවිතය තුළ මෙලව කොයි තරං ආශිර්වාදයක්, ආරක්ෂාවක්, රැකවරණයක් තියෙනවද. සමහර වෙලාවට අපිට නොපෙනෙන බලවේගවලින් පවා මෛත්‍රිය දියුණු කරන කෙනෙකුට, මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට කොච්චර ආශිර්වාදයක්, කොයි තරම් රැකවරණයක් තියෙනවද කියලා අද මේ ධර්ම දේශනාව තුළ අපි කතා කරන්නේ. පිංහතුනි, ඔබ කවුරුත් දන්නවා මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රී භාවනා වඩන, භාවනා කරන කෙනෙකුට මෛත්‍රිය භාවනාවක් හැටියට පතුරුවනවා විතරක් නෙමෙයි, මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, තමන්ගේ කය මුල් කරගෙන මෛත්‍රී සහගතව කය හැසිරවීම, මෛත්‍රී වචී කර්ම කියන තමන්ගේ වචනේ
කතා කරන හැම වචනයක් තුළම මෛත්‍රී සහගතව කෙනෙක්ගේ හිට ඉදවන්න නැතුව සමහර වචන තියෙන ඔබ දන්නවා පිහියෙන් අනිනවාගේ. සමහරු කියනවා ඔයිට වැඩිය හොඳයි මාව මැරුවනක් කියලා. ඒ වගේ සමහර වචන මිනිස්සු මැරිමැරි උපදිනවා. ඒ නිසා බොරු කේලම් පරුස වචන හිස් වචන. කෙනෙක්ගේ සිත් ඉදවන එවැනි පහත් වචන කතා කරන්න නැතුව සුභාසිත මෛත්‍රී සහගත කරුණාව මෛත්‍රිය එකතු වෙච්ච සුභාසිත වචන කතා කරනවා. අන්‍යයාට තමයි භාවනාවක් හැටියට හදවතින්ම සියලු සත්‍යයෝ සුවපත්තේවා කියල මෛත්‍රිය භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. පිංහතුනේ මේ මෛත්‍රී ආනිසංසවල මේ ජීවිතේ දිට්ට දම්ම වේදනියව ලැබෙන ආනිසංස රැසක්තිය. ආනිසංසේ 11/10ක් දිට්ට දම්ම වේදනිය. ඒ වගේ මෛත්‍රී ගැන සඳහන් දේශන ගොඩාක් තියෙනවා. මේ ඇසුරෙන් අද අපි මේ ධර්මානු ශාසනාව තුළ විශේසින් සල කළ බලන්න. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට මොනතරං ආශිර්වාදයක් ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවද කියලා. දැම් බොහෝ වෙලාවට ඔබ දන්නවා මිනිස්සුන්ට නොයෙක් අමනුස්ස කරදර. සමහලාට මැරිච්ච ඥාති ප්‍රේතයන්ගේ කරදර වෙන්න පුළුවන්. එක්ක කවුරු හරි කරපු කොඩිවින හෝනියන් කියයි. එක්කොම කවුරු හරි ආසාාවෙන් මැටල එක්කො තරහිම් මැටල පස්සෙන්ගෙන මේ සංසාරික කර්ම විපාකයක්ම අමනුස්සේ පස්සෙන්ගෙනවා කියලා මොකක් හරි. අමනුස්්‍යයන්ගේ කරදර මිනිස්සුන්ට ඇති වෙනවා. ය බුද්ධ දේශනාවල බුදු හාන්දුරු පෙන්න්නනවා. එතකොට යම් කිසි කෙනෙකුට යම් අමනුස්්‍යයගේ කරදරයක් බාධාවක් හිරිහැරයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ එයා මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රී භාවනාවෙන් කොයි තරං එයාට ආරක්ෂාවක් රැකවරණයක් මේ අමනුස්ස විපත්වලින් බේරෙන්න්න ලැබෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාව තියෙන සත්ති සූත්‍රය කියලා. සත්ති කියලා කියන දෙපැත්ත කැපෙන තියුණු ආයුදේ. බුදුරජාණන් වහන්සේ දේශනා කන මහනෙන ඉතාම තියුණු දෙපැත්ත කැපෙන තියුණු ආයුදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ආයුදය අතට අරගෙන මේක මුවහත අර කැපෙන පැත්ත අතින් අරගෙන මෙහෙම අඹරන්න හදනවා. නමන්න හදනවා දිගාරින් හදනවා. යම් කිසි කෙනෙක් දෙපැත්ත කැපෙන තියුණු ආයුදයක් අතින් අරගෙන ඒක මුවහත කපන්න අඹරන්න තලන්න ගියොත් අතින් අල්ලගෙන මහනෙන ඔහුට මොකක් වෙයිද කියලහන්. ඔහුගේ අතපය කැපිල තුවාල ගලල ලේගි සමට ලේගිහිල මැරෙන්න්නක් පුළුව. ඔහුම යනතුරේ වැටෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ මෛත්‍රී භාවනා වඩන මෛත්‍රී සිත දියුණු කරන සිල්වස් ශ්‍රාවකයකුට අමනුස්සේ කරදරයක් බාධාවක් හිරිහැරයක් කරන්න උත්සාහ කරනවන. ඒ අමනුස්සයට වෙන්නෙත් හරියට දෙපැත්ත කැපෙන තියුණු ආවිදයක් අතින් අඹරන්න නමන්න තලන්න ගිහිල තමන් අමාරු වැටෙනවගේ වැඩක් කිය. අමනුස්්‍යයමයි කෙන විපතට පත්වෙන්නේ. අමනුස්්‍යයමයි දුකට පත්වෙන ඔහුමයි අමාරු වැටෙන. ඒ නිසා මහනෙන මේ අමනුස්්‍යයන්ගෙන් වන කරදර බාධාවලින් බේරෙන්න්න නක් මෛත්‍රියම වඩන්න කියන. ඔන්න එක දේශනාව මේක තියෙන්නේ සත්ති සූට්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා තව දේශනාවක්තන කුල සූත්‍රය. කුල කියලා කියන පවුලට බුදුහාන්දුරන්ගේ කාලේ මේ කුල සූට්‍ර පෙන්නනවා ගෙවල් බිදින මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා හොරු ගෙවල් පැහැරගෙන යන ගම් පහරණ හොරු ගැන. මේ හොරු ගැන සඳහන් වෙන මේ දේශනාවේ තියෙනවා හොරු වනත් කාලෙන් කාලට වෙනස් වෙනවනේ. ඒ දැන් සමහර හොරු තාක්ෂණයත් එක්ක හොරකං කරන්න. අද සමහරලාවට අන්තර්ජාලයෙන් කොච්චර හොරකං කරන මිනිස්සුන්ගේ මුදල් හොරකං කරන බැංකූල සියන මුදල් අදින ඊළඟට ක්‍රෙඩිට් කාඩ්වල බැංකූල මුදල් මේ විදිහට අන්තර්ජාල වංචනික දේවල් අද තාක්ෂණය දියුණු වෙනකොට ඒ පැත්තෙන් මිනිස්සුන්ගේ වංචනික දේවල් එහෙම වෙන. බුදුහාමුදුරන්ගේ කාලේ
ගම් පහරපු හොරු ඒ කාලෙ ගම් පහරලා තියෙන ක්‍රමේ දේශනාව තියෙනවා. සාමාන්‍යෙන් හොරකම යන්න පෙර හොරුනත් ටිකක් මොලේ තියෙන හොරු තමන්ට කරදරයක් වෙයිද තමන්ට අනතුරක් වෙයිද කියලා ඉස්සරලා ගෙවල් ගැන සෝදිසි කරන එක පාට පනින්නේ. මේ හොරු හොයලා බලනවා මේ ගෙදර පිරිමි වැඩිපුර ඉන්නගේ අක්ද කාන්තාව විතරක් වැඩිපුර ඉන්නගේ අක්ද කියලා හොයනවා. පිරිමි වැඩිපුර ඉන්න ගයක් නම් ඒගේ මගාරිනවා. නිකං අමාරු වැටෙන මොකොටද මේගේ අතහරින්. කාන්තාව විතරක් ඉන්න ගයක්න සමහලාට පිරිමින්නවා රාත්‍රී වැඩට යනවා එක්ක ඇත ගැල්වල යනවා මුරට යනවා පැල් රකින්න යනවා කාන්තාව විතරයි රාත්‍රී ගෙවල්වල ඉන්නේ. එවැනි ගෙවල් තෝරගන්න. බය කරලා හරි බඩුටි කාරගෙන යන්න පුළුව. කෑගැහුත් මරනෝ කියලා බය කරන බය කරපු ගම අනේ ගෙදර බඩු ටික දෙනවා. එතකොට ඉස්සල්ලාම හොරු කරන්නේ පිරිමි වැඩිපුර ඉන්න ගෙවල්ද කාන්තාව විතරක්ද ඉන්න කියලා ගෙවල් ගැන හොයලා පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් අතහරින. කාන්තාව ඉන්න ගෙවල්වලට බය නැතුව හොරු ඇතුල්ලෙන. ඒ ඇතුල්ලෙන්නේ මහරාත්‍රී මේ හොරුන්ගේ උපක්‍රමයක් තිබිලා තිනවා ඉස්සර ගෙවල් බිඳින හොරු කරුවලේ ඇවිල්ලා ජනේලයක් බිඳිනවා ජනේලයක් ගලෝට මොනහරි දාලා ආයුදයක් හරි දාලා ජනේලි ගලෝනු. ඔය ජනේලි ගලෝනකොට මේක රහසේ හොරෙන්ම වෙන වනමිනි සද්‍යයක් ඇහෙනවන ජනේලයක් අරින්නකොට හරි ගැලවෙනකොට. ජනේලෙ ගලවල කරුවලේ ඇවිල්ලා ජනේලෙ බිඳලා ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරනවා කිය. ඔන්න ඉස්සර හොරු හොරකම ගිය හැටි. ලීයක දවටලා හිමීට ගෙට මුට්ටියක් දානවා. මොකදේ ඒ මුට්ටියක් ඇතුල් කරන්නේ අර ජනේලෙ බිදින හඬට නිදාගනින් අයට ඇහැරිලා දැන් දන්න ජනේලෙන් හොරෙක්හත් පනීද කියල බැරි වෙලාවත් පොල්ලක් හරි තියාගෙන හැංගිලා ඉදලා ඔළුව දාපු ගමන් ඔළුවට පොල්ලෙන් ගැහුව ඒ බයට ඉස්සරලාම ඔළුව දාන්නේ නැතුව ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරලා බලන මුට්ටියට පොළු පාර වැදුන් නැත්නම් බය නැතුව ගෙට ඔළුව දාලා බහින්න පුළුව. ඔන්න ඔය විදිහට හොරක මේ ගිය හොරු ඉදලා තියෙන මේක බුදුහාන්දුර දේශනා කරන්නේ කුල සූට්‍ර මේ උපමාව. මේ උපමාවෙන් පෙන්නල දෙන්නේ මෛත්‍රී භාවනාවන් වඩන කෙනෙක්කුට ලැබෙන ආරක්ෂාව ගැන. මේ උපමාව කියල බුදුහාන්දුර පෙන්න්නනා මහනෙන කාන්තාව ඉන්න ගෙවල්වලටයි හොරු පනින්. පිරිමි වැඩිපුර ඉන්නවනම් හොරු ඒ ගෙවල් මගහරින්. අමනුස්යොත් ඔය වගේ. කෙනෙක් හොඳට සිල්වද්ද මෛත්‍රී භාවනාව වඩනවද. එයාගේ ජීවිතය හරියට පිරිමි වැඩිපුර ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කියව. අමනුස්්‍යය යාව මගහරින අර හොරු ඒ ගෙවල් මකාරිනවා වගේ අමනුස්්‍යයෝ යාව මගහැරලා යනවා කිය. එහෙමනම් මතක තියාගන්න ඔබ සිල්වත් ජීවිතයක් ගත කරනවන. ඔබ මෛත්‍රිය වඩනවන. ඔබ මෛත්‍රී සාගතව සිල්වත්ත ධර්මානුකුළුව ජීවත්වෙනවනං අමනුස්්‍ය ඔබ මගහැරලා යනවා. ඔබට කරදර කරන්නේ නැව මගාරිනවා. ඔවුන් දන්න අපි නිකං අමාරු වැටෙන මොකටද කියලා මගහැරලා යනවා. හැබැයි යම් කිසි කෙනෙක් සීලයක් දියුණු කරන්න පංච දුෂ්චරිතයේ මේ දෙනවා. හැම වෙලාම දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් ජීවත්වෙන මෛත්‍රියක් වඩන්නේ. එවැනි කෙනෙක්ගේ ජීවිතය කාන්තාව විතරක් ඉන්න තැනක් වගේ අනාරක්ෂිතයි කියව. මහනෙන් හොරු කිසිම බයක් නැතුව කාන්තාව ඉන්න ගෙවල් තෝරලා ඒවට ඇතුල් වෙලා ගෙවල් බිඳිනවා වගේ හොරු අර අමනුස්යයොත් කිසිම බයක් නැතුව සිල්වත්කමක් නැති මෛත්‍රිය දියුණු කරන්න ඇති අයගේ ශරීර ඇතුළට අමනුස්්‍ය ඇතුල්ලෙනවාකි. ඔන්න යමෙක්ක ඇඟට අමනුස්සෙක් ආවේශ වෙනවන. අමනුස්සෙක් ඇඟට රිංගනවන. බය නැතුව අමනුස්්‍යයෝ ඇඟට රිංගන්නේ හරියට මෛත්‍රිය වඩනවන අමනුස්සේ ඇඟ ඇතුළේ ඉන්න. ඒ අමනුස්්‍යයා ඇඟින් ඉවත් වෙලා යන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ kuල සූට්‍ර පෙන්නවා මහනෙන අමනුස්්‍යයන්ගෙන් ඇතිවෙන කරදර විපත්වලින් බේරෙන්න්න නම් මෛත්‍රී සිත වඩන්න කිය. මෛත්‍රියම දියුණු කරන්න කිය. හෙමනම් පිංහතුනි ඔබ
අපි දන්නේනේ අපේ ජීවිතවල මොන විදිිය කරදරයේද බාධායේද මොන වගේ අමනුස්ස විපත් පස්සෙන් එයිද අංගුත්තර නිකාය තියෙනවා අනාගත බයසූට්‍ර කියලා. අනාගතයේ ගැන බියක් ඇති කරගෙන වර්තමාන වීරියෙන් ධර්මය අප්‍රමාදී වඩන්න කියලා. අනාගත බයිස්ූට්‍රි උගන්නන්න ඒක බුදුරජාණන් වහන්සේ වදාලා හැම වෙලේම හිතන්න කියනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. කෙලෙස් සහිතව ජීවත්වීම තුළ අකුසල් කරමින් ජීවත්වීම තුළ කොයි මොහොතේ හෝ අමනුස්සේකුට මාව ගොදුරක් වෙන්න පුළුව. අමනුසේ ගොදුරු කරගන්න පුළුවන්. ඊට පෙරමං අප්‍රමාදීව ධර්මය දියුණු කරගෙන. මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා අප්‍රමාදිය වීරිය වඩන්න කියල. අන්න අමනුස්සේකුට ගොදුරක් නොවී ධර්මය අවබෝධ කරන්න නම් වර්තමානය මේ මොහොතේ අප්‍රමාදීව ධර්මය වඩ අනාගතය ගැන අපිට විශ්වාසයක් නෑ. ඒ නිසා අමනුස්ස විපත් ඒ කාලි බුදුහාදුරයි කාලිත් තිබිලා තියෙනවා අද වෙනකොට මේක වැඩි. සමහරුට හිතෙන පුළුවන් අද ඕව නෑ කියලා. අද මේ තාක්ෂණය දියුණුයි විද්‍යාව දියුණුයි අද මේව නෑ කියල අද හොයන්න බෑ. අමනු සමහරලාවට මිනිස්සු මැරෙන අමනුස්ස විපත්වලින් සමහරලාට කැමික ඇක්සිඩන්ට් එකක් එකොන්න හරක් පිපුරුවා ලෙඩක් කිය ලේවුරා බොන අමනුස්යෝ ඉන්න. වෛද්‍යවරුක මේ ලියවකේමියාව ඇගේ තින ලේ අඩුවෙන ලෙඩක් තියෙන්නේ. ඒ වගේ අද මේක මොකක් හරි ලෙඩකට යම් අනතුර එක්ක හොයාගන්න බෑකේ විස බීජයක් ගියා කිය මේක මක් හරි එහෙම මොකක් හරි හේතුවක් මරණීට හේතුවක් හැටියට අද ඉදිරි පත්වෙන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ නොපෙනෙන බලවේකවලින් ඇතිවෙන අනතුරුවලින් බේරෙන්න මෛත්‍රී සිත වඩන්න. අන්න ඔබට කරන්න තියෙන එකමදේ මෛත්‍රී වඩන්න. අද අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී ආරක්ෂාව පෙන්වෙන් මිනිස්සුන්ගෙන් අමනුස්්‍යයන්ගෙන් විතරක් නෙමේ. දැන් අපි අමනුස්්‍යයන්ගේ කරදරවලින් ලැබෙන ආරක්ෂාව කතා කරන්න. මෛත්‍රිය වඩන කෙනාට තිරිසන් සතුන්ගෙන් පවා විස සහිත සතුන් සර්පයන්ගෙන් පවා ආශීර්වාදයක් ආරක්ෂාවක් ලැබෙන. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහපොළොව ඇවිදගෙන යන සර්ප වර්ග ඔබ දන්න පොළොව ඇදිලෑන නොයෙක් විස සහිත සර්පයොයින්. අපි එක නංවලින් කෙනවා අයා පොළගා හුණ කටුවයි මොන නමින් කීවත් ඔය සියලුම සර්ප වර්ග. හැබැයි සමහර සර්පය අදාපි ඇහැටවත් දැකල නැති හිතන්න බැරි භයානක සර්පය ඉදලා තියෙන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා හිමාල මහ වනාන්තරයේ ඉඳපු භයානක සර්ප වර්ග සමහර සර්පයෝ ඉන්නවා කියනවා දෂ්ට කරනවා. අපි ඒකනම් දන්න. ඔවුන්ගේ විස තියෙන දත්වල ඒ දත්වල විස වදින විදියට දෂ්ට කරන. සමහර සර්පයෝ ඉන්නවා විස විදිනවා. ඔබ ඒවත් දැකල ඇති. සමට රූපායනයෙන් හරි ඔය සත්තුවත්ව වැඩ සටහන් කැලෑවල්ල වැඩ සටහන්ගොල දැකල ඇති විස විදින සර්පයෝ ඉන්න. තවත් සර්ප කොටසක් ගැන ධර්මය තියෙනවා ඔවුන්ගේ විසතියන මුළු ඇඟ පුරාමයිකන විසතිය. එවැනි සර්පය කෙනෙක් ඇඟට වැටුනට පස්සෙ කරන්නේ ඉක්මනින් එයා වෙලාගන්න. මුළු ඇඟම වෙලාගෙන අර පිපුරෙක් වෙලාගන්න වගේ ඇඟ වෙලාගෙන ඔහුගේ ඇගේ තියෙන විස මේ කෙනාගේ ඇගේ තවරලා ඇදිලා යන. විසඇගේ තවරලෑන ටික වෙලාවක් යනකොට වෙන්නේ අර විසට ඇඟ පුපුරලා මැරෙනවා. ඒ තරම් විස සහිත සර්ප කොටස් හිදලා තියෙන. තවත් සර්ප කොටසක් ගැන පෙන්නනවා විස දුමාරයක් පිට කරන සර්පයෝ ඉන්නවා කෙන හිමාලය. එතකොට ඔවුන් අර විස වතුරක් හැටියට විදිනවා වගේ නෙමින් තුමක් වගේ ඔවුන් විස දුමහරයක් පිට කරන්න. මේ දුමහරය ආග්‍රහණය කරනකොට එහෙම සිහිමුරජා වෙලා ඇදගෙන වැටිලා සමහල්ලාවට ඒ විසේ මරණයට පත්වෙනවා කිය. එතකොට මේ වගේ එකක විදිහ විස සහිත සර්ප කොටස් හිදලතිය. මේ සියලූම සර්පයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් 4කට
කුල 4කට බෙදලා හැම සර්පයකුටම මෛත්‍රිය වඩන භාවනා ක්‍රමයක් ධර්මය පෙන්නවා. ඒ තමයි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ සර්පකුල අරමුණු කරගෙන මෛත්‍රී වඩන ක්‍රමේ. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ බුදුහාන්දුරගෙන් අවසර ඉල්ල ගත්තා. බොහෝ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේකින් අවසර ගන්නවා කැලේට ගිහිල්ලා හුද කලාවම භාවනා කරන්න පිරිසෙන් වෙන් වෙලා මට තනියම භාවනා කරන්න සුදුසු කමටහනක් දෙන්න. තේ බොහෝ ස්වාමීන් වහන්සේලා භාවනා උපදෙස් අරගෙන හුද කලාව භාවනා කර. සමහරයි ඒ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතුව කැලෑවලට ගිහිල භාවනා කරන. මේ විදිහ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නම උන්වහසේ ගොඩක් විදර්ශනා වඩපු කෙනෙ. හැබැයි මාර්ග පල ලබපු විස්තරයක් සඳහන් වෙන්නෑ උන්වහන්සේගේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කැලේට ගිහිල්ලා පරණ පැලක් තිබුණා. මේක සම්පූර්ණයෙන් කැලෑ වෙලා වල් වැහිලා ගිය පුංචි කුටිය. උන්වහන්සේ මේ කුටිය සුද්ධ පවිට්ට කරලා මේ කුටියම වස් සමාදන් වෙනවා කියලා වස් කාලෙත් ළඟෙනවා. කුටිය පොඩ්ඩා සුද්ධ පවිට්ට කරලා සකස් කරගත්ත වස් කාලෙ වස් සමාදන්වේ. එදා උන්වහන්සේ පින්ඩ පාතිත් වැඩම කරලා පහු ඇවිල්ලා ටිකක් මහන්සියට පාත්තරයේ පැත්තකින් තියලා අර පරණ කුටියේ ලීවලින් හදපු මැස්සක් තියෙනවා. මේ මැස්සේ උන්වහන්සේ පොඩ්ඩක් සැතපුන ඇල වුණා. ගිමං අරින් වහලෙ උඩ හිටිය ඉතාම විස සහිත දරුණු සර්පය. මේ සර්පය උන්වහන්සේගේ ඇඟට වැටුණ. වැටිච්ච ගමන් කිපුණා. උන්වහන්සේගේ ශරීරය වෙලාගෙන ඇගේ විස තවරල ඇදිලා ගයා කිය. එතකොට එහෙම තමයි සර්පය දෂ්ට කරන්න. ඒකත් දෂ්ට කරන ක්‍රමය. ඒ වෙලාවෙ උන්වහන්සේ අඳුනගත්ත මේ විස සහිත සර්පයෙක් මගේ ඇගේ විස තවර ලැදිලගේ අදෂ්ට කර. උන්වහන්සේ ඒ ඇදේම ඉඳගෙන ඒ අසල හිටපු සාමීන් වහන්සේලා කීප නමකට කතා කර ආශ්මතුනි වඩින් ඉක්මට කීප නමක් වඩින් මට දරුණු විස සහිත සර්පයෙක් මට දෂ්ට කර. තව ටික වෙලාවකින් ඒ දේශනාව එහෙමම සඳහන් වෙන උන්වහස කියන තව ටික වෙලාවකින් මගේ මේ කුණු ශරීරයේ බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ කුණු වෙලා පුපුරලා පස් වෙලායයි බිදිලායයි. ඉක්මනට මා උත්සලා ඇඳ පිටිම මා උත්සගෙන ගිහිල එලියෙන් තියන්න කිය. අර කුටියෙන් එලියට ගිහිල එලියෙන් මාව තියන්න කිය. භික්‍ෂූන් වහන්සේලා ඉක්මනට උන්වහන්සේ අර හිටපු මැස්ස පිටීම උත්සගෙන ගිහිල්ලා එලි මහනි තිබ්බ බලාගෙන ඉන්න ඇද්දි උන්වහන්සේගේ ශරීර ඉදිමෙන්න්න ගත් අර විසට උන්වහන්සේ වේදනාවම උන්වහස හොදට ධර්මය මෙනෙහි කරගෙන එහෙම අපවත් වුණා. බලාගෙන ඉන්න ඇදදි ඇඟ ඉදිමිලා පුපුරලා අර විසට ඇඟ පිපුරුව කියල සඳහන් වෙනවා. එතකොට මේ සිදුවීමත් එක්ක දැන් දම්සභා මණ්ඩපේ භික්‍ෂූන් වහන්සේලා ඔන්න දැන් මේ ආරංචිය ගියා සැවැත්නුවරටත් ආරංචිය ගිය ඔන්න අසවල් කැලේ භාවනා කරන්නගේ ස්වාමීන් වහන්සේ නමකට මෙම සරපයත් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වෙලා කියලා. එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේට වැඩම කරලා අහනවා මහනිනි තථාගතයන් වහන්සේ වඩින වෙලාවේ කුමක් ගැනද නුබලා සාකච්ඡා කර හිටි. එතකොට කිනනී ස්වාමිනි භාගතුන් වහන්ස අසවල් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කැලේ භාවනා කරන්න ගියෙක් තරා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට සර්පයෙක් දෂ්ට කරලා. උන්වහන්සේ එතනම අපවත් වෙලා සුළු මොහොතකි. ඇයි ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ එහෙම වුණේ කියලා ඇහුව. මේක පෙර කර්ම විපාකයක්ද මොකක්ද කියල මේක මොකද සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් එහෙම අහද්දි උන්වහන්සේ සංසාරික අපිට හිතාගන්න බැරි පෙර සසර කර්ම විපාක ඒවෑ බැදිච්ච පුරුදු මේවා ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදි බුදු ඇසිම් බලල කියනවා මහනෙනේ ඒ භික්‍ෂුව සරපුකුල 4කට මෛත්‍රිය වැඩුවා නම් ඔය ආනතුර වෙන්නේ නෑ කියෝ. සරපකුල කැලේ වාසය කරන හුද කලාව ඉන්න භාවනා කරන ධර්මාවබෝධයට වනාන්තරවල හුද කලා වීරිය වඩන භික්‍ෂුව සරපකුල අරමුණු කරගෙන මෛත්‍රිය වැඩිය යුතුයි කිව.
එහෙම කියලා එදා සංඝයාට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කියල දුන්න. ඒ තමයි කන්ද පිරිත. අද පිරිත් පොතේ තියෙන දැ මේ දේශනාව අහල ඔබ මේ දේශනාවතට බලත් පිරිත් පොතේ තියෙනවයි කන්ද පිරිත සරප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩන ආකාරය. විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්‍යාපුත්තේ හිමේ මෙත්තම් මෙත්තං කන්හා ගෝතමකේහිච. විරූපාක්ක චබ්‍යාපුත්ත ඒරාපත කන්හා ගෝතම. ඔය ගැන සරපකුල හතරක්. ඒ තමයි මේ මහපොළොව ඇවිදගෙන යන සියලුම විස සහිත සර්පයන් ඇතුළත්වෙන කොටස් හතර. මෙන්න මේ සරප කුල හතරට එතන කුල කියන කොටස්. ඒ සර්ප කොට්ටාස හතරට මෛත්‍රිය වඩන්. විරූපක්කේ මේ මෙත්තම් මගේ මෛත්‍රිය විරූපාක්ෂ කෙන සර්ප කොටසට මගේ මෛත්‍රිය පැතිරේවා. මෙත්තං ඒරාපතෙහිම ඒරාපත කෙන සර්ප කොටසටත් මගේ මෛත්‍රිය පැතිරේවා. තන්හාගෝතම චබ්‍යාපුත්ත මේ සර්ප කොටස්වලටත් මගේ මෛත්‍රිය පැතිරීව. ඊළඟට කියනවා මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දිපාදකෝ. මාමන් චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ. පා නැති සතුන්ගේ මට හිංසාවක් නොඒවා. එකන්නේ සර්ප කිසිම සර්පයන්ගේ පාද නැති සත්වයගේ මට කවදාවත් හිංසාවක් නොඒවා. දෙපා ඇති සත්වයකි ගැන මිනිස්සු හරි කවුරු හරි දෙපා තියෙන හැම සතයක්ගේම තමන්ට හිංසාවක් නොඒවා. සිව්පා සතුන්ගේ මට හිංසාවක් නොඒවා. බොහෝ පා ඇති සත්තු කොච්චර ඉන්නද ඔය හැකරැල්ල වගේ සත්තු පුංචි පුංචි සත්තු පාද ගොඩක් තියෙන සත්තුයින්. ඒ අයගෙන්වත් මට හිංසාවක් නොඒවා. එතකොට තමන් සරපකුලවලට මෛත්‍රී වඩල සියලු සත්වයන්ට මෛත්‍රී වඩල තමම් ඒ කිසිම සත්වයගේ මටත් හිංසාවක් නොවේවා මගෙනුත් ඒ සත්වයන්ට හිංසාවක් කවදාවත් වෙන්න නෑකින අධිෂ්ඨාන. පිංහතුනේ මෛත්‍රී සිත කොච්චර ප්‍රබලද කියලා ඔබ හිතන් සිත් පිත්නැ සත්තු කියන්න අපි සාමාන්‍යක නොව සතාට සිහි කල්පනාවත සතයාට තේරුමත්තින එහෙම කියනවන මිනිස්සුනේ සත්තු ගැන සැනින් වෛර බඳනවා සමහල්ලාවට මෙයා හොඳ කෙනාද මෙයා සිල්වතාද මෙයා කොහොමද සමට සර්පයට තේරෙන් නැතිවෙන්න පුළ හැබැයි මතක තියාගන්න පිරිත කියන්නේ මහා පුදුම බලයක් මෛත්‍රී පිරිත කන්ද පිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සර්පකුල හතරට මෛත්‍රී වඩල මෛත්‍රී සිත පැතිරෙව්වා නම් එහනම් අපිට පේනවා අපිට නොතේරෙන අපිට මැනගන්න බැරි අපිට මේ මෛත්‍රිය වඩනකොට මේ මෛත්‍රී සිතුවිල්ලක තියෙන බලය අපිට විද්‍යාත්මක උපකරණයකින්වත් මේ තරංගයක මේ තියෙන ශක්තියක් අපිට මැනගන්න අද එහෙම පුළුවන්කමක් නැති වුණාට කෙනෙක් මෛත්‍රී සිත වඩනකොට ඒ මෛත්‍රිය සතුන්ටත් දැනෙන. එයා සරපකුල අරමුණු කරගෙන මෛත්‍රී වඩපු කෙනෙක්න. ඒ වෙලේ මේ සරපයා දෂ්ට කරන්න හදනකොටම මෛත්‍රී වඩන එකක් නෙමේ මේ කියන්න. එයා නිතර මෛත්‍රිය වඩනවා. එතකොට එයාගේ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී චිත්ත තරංග හැම වෙලාම යාගේ ඒ සිතුවිලිවලින් කිසිම සර්පයගෙන් සතෙක්ගෙන් එයාට හිංසාවක් නොවෙන විදිහේ ආරක්ෂාවක් එයාට ඒ මෛත්‍රී බලෙන්ම හැදෙන. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ මොහොත දේශනා කරන මහනෙන ඒ භික්‍ෂුව සරපකුල හතරට මෛත්‍රී වැඩුවාන ඔය විපත සිද්ධ වෙන්න ඇකිව. එහෙමනම් මෛත්‍රිය කියන මහා පුදු ආරක්ෂාව. පිංහතුනේ හැබැයි ආරක්ෂාව ලැබෙන්නේ සිල්වත්වීමතු. සමහර වෙලාවට ඔබ පංච දුෂ්චරිතයේ දෙමින් දුරාචාරය කරන්න ඕන පවකං ඔක්කෝම කරලා. සමහරු කටගොන්නක් බීගෙන පිරිත කියාගෙන ගිහිල සර්පයක් කල්ල සර්පය දෂ්ට කරාට එක පිරිත වැරැද්දක් නෙමේ. ඔබේ අඩු පාඩු ඔබේ ජීවිතය තුළ ඔබට ධර්මය දියුණු කරන්න ගුණ ධර්ම පුරන්න ඒවා ඔබ හරියට සකස් කරගන්න. මේ පිරිතක හරි ආශිර්වාදය ලැබෙන්නේ ඔබ සිල්වත්නම්. එතකොට ඒ පිරිති ආශිර්වාදය ඔබට හරියටම ලබන්න පුළුවන්කමතිය. ඒ නිසා පිංහතුනේ සිල්වත් ජීවිතයක් ගත කරන්න. ධර්මානුකූලව ජීවත්තේ. ඒ ධර්මානුකූලව ජීවත්වෙන ගමන්
සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න. දැම් බලන්න සිල්වත්කම කියන්නේ තනිකර මෛත්‍රියම තමයි. මෛත්‍රියක් නැතුව සිල් රකින්න පුළුවන්කමක් නෑ. මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම කියල බුදු හාන්දුරුව පෙන්නුවේ සිල්වත්කම. දැන් අපි බලමු එකින් එක ප්‍රාණඝාතයෙන් වැලකී මෛත්‍රී කාය කරම සතුන් ගැන අනුකම්පාවක් දයාවක් කරුණාවක් මෛත්‍රියක් තියෙන කෙනා කවදාවත් පුංචි සතික්ගවත් ජීවිතයක් විනාස කරන්නේ. බුදු හාන්දුරු පෙන්වා අත්තානං උපමංකත්ව තමා උපමා කරගන්න. හැම වෙලාම හිතන්න මම කැමතිද කවුරු හරි බාහිර පුද්ගලයෙක් ඇවිල්ල මාව මරණවට මගේ අතපය කපනුවට මට වද දෙනවට කවුරුත් කැමති නෑ. ඒ වගේ මයි මේ ලෝකෙ හැම සත්වයෙක්ම ඒ හැම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට කැමතියි. සබ්බේ භායන්ති මච්චුණු සියලු සත්වයාම මරණයට බය. ඒ නිසා කවදාවත් මගේ අතින් සත්වයක ජීවිතයක් මං නැති කරන්නේ නෑ කියලා මෛත්‍රී සහගතවම ප්‍රාණඝාතයෙන් වලකින්. ඊළඟට හොරකම මෛත්‍රී වඩන කෙනා කවදාවත් අනුන්ගේ දෙයක් ගන්නේ නෑ. ඇයි තමන් දන්නවා තමන්ගේ දෙයක් නැතිවෙනකොට තමන්ට කොච්චර දුකක් දැනෙනවද. ඔබ හිතන්න මෙහෙම ඔබේ වටිනා කියන දෙයක් ඔබ ආරක්ෂා කරලා තියාගත්ත දෙයක් මේක මගේ වටිනා දෙයක් කියලා බොහෝම ආසාාවෙන් ආරක්ෂා කළ හංගගෙන තියාගෙන හිටපු දෙයක් කවුරු හරි හොරකං කරලා නැති වෙලා ඔබට කොච්චර දුකක් දැනෙනවාද කියලා අවංකව හිතන්. සමහර මිනිස්සු අන්ඩනවා වැල්ල පෙනවා ඔළුව ගහගන්නවා දේවාල ගානි දුවනවා මිනිස්සු කොච්චර තමන්ගේ වටිනා දේවල් නැති වෙනකොට කොච්චර දුකට පත්වෙනවා. එහෙම නම් මෛත්‍රී සහගත කෙනා හිතනවා මගේ දෙයක් නැති වුණහම් මට කොච්චර දුකක් දැන්නවාද. ඒ නිසා කවදාවත් මම නොදුන් දෙයක් අන්සතු දෙයක් අනුන්ගේ දෙයක් කවදාවත් සොර සිතකින්නම් නොදුන් දෙයක් ගන්නේ නෑ. අන්න මෛත්‍රිය එහෙනම් ප්‍රාණඝාතයෙන් වලකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙනා. හොරකමින් වලකින්නෙත් මෛත්‍රී සිතක් තියෙන කෙන. ඊළඟට යා හිතනවා වැරදි කාමසේ ඔබ හිතන්න ඔබ විවාහක කෙනෙක් නං ඔබ හිතන්න. විවාහ ජීවිතය තුළ ඔබේ බිරිඳ ඔබේ ස්වාමිය ඔබ බොහොම ආදරෙන් ජීවත්වෙනවා. කවුරු හරි පිටස්තර කාන්තාවක් හරි පිරිමියෙක් හරි ඔබේ පවුලට ඇතුල් වෙලා. ඔබේ පවුල විනාස කරලා පවුලේ ප්‍රශ්න ඇති කරලා යනවට ඔබ කැමතිද. කවුරුත් කැමති නෑ. බිරිතකට ආදරය කරන ස්වාමිය කවදාවත් කැමතිනෑ තමන්ගේ බිරිඳ වෙන ස්වාමිය බිරිඳට කරදර කරනවට. බිරිඳ කවදාවත් කැමතිද තමන්ගේ ස්වාමියයට අවංක වාදරයක් තියෙනවන ස්වාමි අනාචාරය දෙනවට වෙන බිරින්ද ඇවරු පස්සයනවට කවදාවත් කැමතිනේ. එතකොට ඒ විදිහට තමන්ගේ පවුල ගැන හිතන කෙනා අන්න එයා හිතනවා එහෙමනම් මම කවදාවත් අන්සත්තු කිසිම කෙනෙකුට කිසිම පවුලකට බාහිර කිසිම කෙනෙකුට මගෙන්න්නන් හිංසාවක් වෙන්නේ නෑ. කාගෙවත් පවුල් ජීවිතයකට මම හිංසාවක් කරන්න. මට අයිති නැති නීතියක විවාහ වනාට පස්සේ විවාහක දෙන්නෙකුට බුදුරජාණන් වහන්සගේ ධර්මය කාමයන් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ වැරදි කාම සේවනය දෙන්න එපා කියලා විතරයි. සමචරියාව ඒක ධර්මය අගේ කරනවා. ඒ නිසා කාම මිත්‍යාචාරයෙන් තමයි වලකින්. විවාහක ස්වාමියෙක් තමන්ගේ බිරිදෙක් බිරිඳ තමන්ගේ ස්වාමියයි ඒ අය කාමභෝගී ජීවිත ගත කරනවා. හැබැයි තමන්ගේ සීමාව ඉක්මවා අනාචාරය දෙන්නේ නෑ. එතකොට මෛත්‍රී සහගත කෙනා කවදාවත් තමන් අනුන්ගේ පවුල් ජීවිත විනාස කරන්න වැරදි කාමසේවනින් වැලකිලා තමන්ගේ බිරින්දගේ විශ්වාසය රැකගෙන ස්වාමියගේ විශ්වාස රැකගෙන ඒ අය සිල්වත් ජීවිත ගත කරගෙන සිල්වත්ව ඉන්න. ඊළඟට මෛත්‍රී සහගත කෙනා කවදාවත් බොරු කියලා. දැන් ඔබ හිතනවද ඕනම කෙනෙක් ඔබ පෞද්ගලිකව හිතන්න කවරු හරි ඇවිල්ල ඔබට බොරුවක් කියලා. ඔබෝ රවට්ටල ඔබෝ අන්දල ඔබෝ නොමගේ යවනවට ඔබ කැමතිද කවුරුත් කැමතිනේ. එහෙම නම් මේ ලෝක අනිත් අය ඒ ඇත්තේ වගේ. අන්න මෛත්‍රී සාගත කෙනා හිතනවා
මම කවදාවත් තව කෙනෙක්ක බොරුවකින් රවට්ටන්නේ නෑ. ඒ මෛත්‍රිය කවදාවත් මං කේලං කියල අනුන්ගේ පවුල්ල ප්‍රශ්න ඇති කරවන්න බිඳවන්නේ නෑ. මිනිස් අතර ගැටුම් ඇති කරවන්න අන්න මෛත්‍රිය. ඊළඟට පරුස වචන හිස් වචන කෙනෙක්ගේ හිතරී දෙන වචන පහත් වචන නරක වචන පිහියෙන් අනින වගේ වචන කතා කරන්න පුළුවන්. හැම වෙලාම වචනයක් කතා කරත් හිත සංසිදෙන විදිහට හිත සැහැල්ලුවෙන විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන්ම සුභහස් හිත වචන කතා කරන. එහෙමනම් අපිට පේනවා මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම සිල්වත්කම කියන්නේ කය වචනයේ සංවර කරගෙන ඇති කරගන්න සීලේ එක මෛත්‍රී එක ගොඩ නැගිච්ච දෙයක්. එහෙම නම් පින්වතුනේ මෛත්‍රී කායකර්ම වචීකර්ම තියෙන කෙනාට තමයි හදවතින්ම සියලු සත්‍යයෝ සූපත්තේවා කියල භාවනාවක් වසේ මෛත්‍රී භාවනාව දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට මේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙකක් පෙන්නවා. එකක් තමයි ප්‍රමාණයක් අරගෙන මේ ප්‍රමාණි විශාල කර මෛත්‍රී වඩන. ඒකට කියනවා මහක්ගත චේතෝයි මුක්තිය. හැබැයි මතක තියාගන්න ඒ මෛත්‍රී වැඩුවත් පළවෙනියටම මෛත්‍රී වඩන්නේ තමන්ට. අත්තානං උපමං කත්වා. තමා උපමා කරගෙනයි අන්න අයට මෛත්‍රිය පතුරුවන්. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා දිසා වසේ මෛත්‍රී වඩන. උඩ යට හාත් පස දිසාවන්. උද්දම් අදෝච තිරියංච. උඩ දිසාව යට දිසාව හාත් පසතියන දිසාව. හාත් පස දිසාවන් කැන උතුරු දිසා උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව. උඩ දිසාව යට දිසාමය ඔක්කෝම එකතුන හම දස දිසාව. මේ දිසා 10ම අරමුණු කරගෙන මෛත්‍රී වඩන. මේ දස දිසාවම ඉන්න සියලු සත්‍යයෝ වෛර නැත්තූ වෙත්වා තරහ නැත්තූ වෙත්වා ඉරිසියා නැත්තූ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා මේ විදියට සියලූම සත්වයන්ට ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමා උපමා කරගෙන දස දිසාවන මෛත්‍රී වඩන. ඒකට කියන අප්‍රමාණ චේතෝයි මුක්තිය. ඔය විදියට පිංහතුනි ජීවිතයේ මෛත්‍රිය කියන එක ජීවිතයේ මෙලව විශාල ආශිර්වාදයක් ආරක්ෂාව. දැන් බලන්න නොපෙනෙන බලවේගවලින් අමනුස්ස කරදරවලින් බේරෙන්න්න තියෙන්නේෙත් මෛත්‍රී විශාල ආශිර්වාදයක් රැකවරණය. විස සහිත සතුන් සර්පයන්ගෙන් පව ආනතුරු වෙන්න තියෙනවන ඒ වැනුත් බේරෙනවා මෛත්‍රී වඩන කෙනා. කන්ද පිරිත බුදු හාදුර ඒකත් පෙන්වා මෛත්‍රී වඩන කෙනාට සර්පයන්ගෙන් අනතුරක් වෙන්න ආරක්ෂාවෙන. ඊළඟට පිංහතුනී මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංසටික ඔබ බලන් පලවෙනි දෙවනි තුන්ගනි කියෙන ආනිසංස තුනම තියෙන්නේ නින්දත් එක් සුකන්සූපති මෛත්‍රී වඩන කෙනා සැපසේ නින්දකට වැටෙනවා. සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවදිවීමක් ලබන. න පාපකන් සුපිනම් පස්සති පවකාරහීන දකින්න ඇකිව. මෛත්‍රී භාවනා වඩන කෙනා මෛත්‍රියෙන් ආරක්ෂාවෙන හැටි. බලන්න මිනිස්සුන්ට මොනවා තිබුණත් සැප නින්දක් නැත්නම්. සමහරු හීනෙන් බය වෙනවා හීනෙන් බෙල්ල මිරිකන්න එනවා කියනවා කකුලෙන් ඇද්ද කියනවා හීනෙන් හූ තියෙනවා මනුස්සේකුට සැප නින්දක් නැත්නම් මොනවා තිබුණත් වැඩක් තියෙනවා. ඒ නිසා සැප නින්ද ලැබෙන් නිදාගන්න මෙට්ටෙ මත නෙමේ. නිදියන කාම් සමහරලාවට බොහෝම සැප සහගත වටිනා ඇඳන් තුළ ඉතා සිනිදු යහනාවල් තුළ ඊළඟට වායු සමීකරණය කරපු කාම්බර තියෙන පහසුකම් හැම දෙයක්ම මේ හැම දෙයක්ම පාවිච්චි කර සමහරුට නින්දයන් නැත්නම් ජීවිතය බලන්න. සමහරයි නොයේ මහපාරයක පිලක පැදුරු කෑල්ලක
වැටිච්ච තැන හොන්තට නින්ද යන සැපසේ නින්ද යන හිතට බයක් නෑ හිතට කරදරයක් නෑ ඒ නිසා අපිට පේනවා එහෙමනම් අපි නිදාගන්න මෙට්ටේවත් කාම්බරේවත් ඇඳේවත් නෙමේ නින්දති මේක හිත තුළ ගොඩ නැගෙන දෙයක් මෛත්‍රී සහගත කෙනා මෛත්‍රිය වඩන කෙනා සංසිදිච්ච සැහැල්ලු හිතක් ඇති කෙනා සුකන් සූපති සැපසේ නින්දට වැටෙනවා සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවති වෙනවා න පාපකන් සොපිනම් පසති පවකාරහීන දකින්නේ ඊළඟ එක මෛත්‍රිය වඩන කෙනාට දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන ඔන්න අර අමනුස්්‍යයන්ගෙන් යා ආරක්ෂා වෙනවා වගේ දෙවියන්ගේ පිහිට ලැබෙන දේවතා රක්කත්ති දෙවියන් යා රකිනව ධර්මී සඳහන් වෙනවත් දෙවිවරු හරීම ප්‍රියයකි නම් මෛත්‍රිය වඩන කෙනාට දෙවියන් මෛත්‍රිය වඩන මෛත්‍රී සිත දියුණු කරන කෙනාට දෙවියන් හරීම ප්‍රියයි දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව යාට නිතතිම්ම ලැබෙන ඒ නිසා දෙවියන්ගේ ආරක්ෂාව ලබන්නන දෙවියන්ගේ පිහිට ලබන්න මික මේ දේවාල අස්සිරිංගල දෙවියන්ගේ පිහිට ලබන්න පුළුවන්කමක් නෑ බොහෝ වෙලාවට අද මේ දේවාලකි ලටෝගෙන ඉන්න බොහෝ දේවල් තුළ ඉන්නේ එක්කොම ඥාති බලවේගය මැරිච්ච කවුරු හරි අමනුස්සේ මේ යක්ෂේ අර දෙවියන් මේ දෙවියන් කියාගෙන වැඩිපුර මිනිස්සුවය යක්කු පෙරේතව බැදගෙන ඕ එක්ක බොහෝ දේවාලයන් දෙවිවරු කියලා කොට සක්කින්නවා ඒ අයි දේවාලාස්සරිංගගෙන් නෙමෙයි ඒ අයින්නේ ඒ දෙවියන්ගේ පිනට පහළවෙච්ච දිවිය තල චාතු මහරාජික තාවතින්සේ යාමේ තුසිතය නිර්මාණ රති පරණින්මිත වසවර්ති දිවිය ලෝක හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දිවිය තල හැටියට ඉහලට ඉහලට ඒ දිවිය ලෝක පිහිටලා තියෙන්නේ මනුස්සලෝක ඉඳං යොදුම් 42,000 ඉහළ අහසේ චාතුම් මහාරාජික දිවිය තලේ පිහිටන එතන ඉදන් තවත් යොදුම් 42,000 ඉහලින් තවතිසාදිවිය ලෝක පිහිටන එතන ඉදන් තවත් යොදුම් 42,000 ඉහලින් යාම දිවිය ලෝක එතකොට ඔය විදිහට හැම දිවිය ලෝකයක්ම යොදුම් 42,000 පරතරය තුළ ඉහල අහසේ දිවිය තල පිහිටන බව බුදු හාදුරන්ගේ දේශනාවල අටුවාවල පැහැදිලි විස්තර වෙනවා ඒ නිසා දෙවියන්ගේ පිහිට රැකවරණය මනුස්සලෝක මිනිස්සුට ධර්මී හැසිරෙන කෙනාට ධර්මය දියුණු කරන කෙනාට මෛත්‍රිය වඩන කෙනාට දෙවියන්ගේ පිහිට රැකවරණි ලැබෙන අන්න දෙවියන්ගේ පිහිට ලබන්න නම් මෛත්‍රිය වඩන් ඊළඟට ඒ දේශනාවේ මෙත්තානි සංස සූත්‍රයම පෙන්නා දෙවියන් විතරක්නේ මනුස්සානම් පියෝහෝති යා මිනිස්සු අතරත් ප්‍රිය කෙනෙ මෛත්‍රිය වඩන කෙනා හැම විලීම කතා කරන්න මෛත්‍රී සහගත වචන කාටවත් හිංසාවක් නැති කෙනා නිරායාසින් මිනිස්සු ඔහුට ආදරය කරන මිනිස් ඔහුට කැමති අනේ හරි හොඳ කෙනෙ කාටවත් හිංසාවක් නැති කෙනෙ වචනකින්වත් කාටවත් අනතුරක් නැති කෙනෙ මිනිස්සු හරියට යාව ගුණ කියනවා වර්ණා කන මිනිස්සු යාට ප්‍රියයි ඒ විතරක් නෙමෙයි අමනුස්සානම් ප්‍රියෝහොති අමනුස්්‍යයනුත් එයාට ප්‍රියයි කිය ඇයියා මිනිස්සුන්ට විතරක් නෙමේ සබ්බේ සත්තා භවන්තු සුකි තත්වා සියලු සත්‍යයෝම සුවපත්තේවා කියලා සියලු සත්‍යයන්ටම මෛත්‍රී වඩන කෙනෙ එයාගේ මෛත්‍රිය නිසා මෛත්‍රී සිත නිසා අමනුස්සයනුත් එයාට ප්‍රියයි එයාට හිරිහැරයක් කරන්නෙත් නෑ අමනුස්්‍යයන්ගෙන් හිරිහැරයක් එයාට වෙන්නෙත් නෑ ඒ නිසා බලන්න මේ ජීවිතය තුළ අපිට කොච්චර ආනිසංස ලබන්න පුළුවන් ඊළඟට තව අනතුරු විපත්වලි බුදු හාන්දුරපෙන මෛත්‍රිය වඩන කෙනා දෙවියන්ගෙත් පිහිටත් එක්ක මෛත්‍රී පින මේ හැම දෙයක්ම එක්ක ගින්නෙන් අනතුරක් වෙන්න ගියත් වසවිසෙන් යාට අනතුරක් වෙන්න ගියත් අවියාවිදයකින් අනතුරක් වෙන්න ගියත් ගින්නෙන් වසවිසෙන් අවියාවිතවලි අනතුරු මග හැරෙනවා කිය ඒවැන්ගේ ආරක්ෂාවෙන් මෛත්‍රිය කියන කොච්චර ආරක්ෂාවත්ද හිතත් දැම් බලන්න අමනුස්්‍යයන්ගෙන් කරදර ඇතිවෙන්නේ සතුන් සර්පයන්ගෙන් අනතුරු ඇතිවෙන්නේ දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා මිනිස්සුන්ටත් ප්‍රියයි අමනුස්්‍යයන්ටත් ප්‍රියයි ඒ විතරක් නෙමෙයි ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරු වෙන්න තියෙනවනම් ඒවා මෛත්‍රී වඩන කෙනාට මගහැරිලා ඒවැන් ආරක්ෂාවෙනවා කිය කොච්චර ආශිර්වාදයත් කොයි තරන් රැකවරණයත් ඊළඟට මෛත්‍රී වඩන කෙනාගේ යාගේ ලේධාතුව පවිට්‍රත්වයට පත්වෙන
මුහුණේ පැහැපත් භාවයක් ප්‍රියශීලීකමක් ඇති වෙනවා කියෙන. මුකවන්න විප්පසීදති. ඊළඟට තුවටන් චිත්තන් සම ඉක්මනින් යාගේ හිතත් එකඟ වෙනවා. මෛත්‍රී වඩන කෙනගේ හිත ඉක්මනින් එකඟ වෙන. කොච්චර ආරක්ෂාවක් ඊළඟට මරණාසන්න වෙනකොට කවදාවත් මෛත්‍රිය වඩන කෙනා සිහිමුලා වෙලා මැරෙන්නෑ කියෙන්. ඔබ දැකළ ඇති මිනිස්සු සීලයක් දියුණු කරගත්තේ නැති ධර්මයක් වඩාගත්තේ නැති අකුසල්ම කර හිටපු මිනිස්සු මරණ මංචකයේ සිහි විකල් වෙලා කියෝලා හෝතියලා දෙවනක් කරලා කරපු පව්කම් වමාරලා මිනිස්සු කොච්චර විදෝලද මැරෙන්නේ. සිහිය විකල්ුනාට පස්සේ සමහරු සත්තු වගේ. ඒ නිසා මරණ මංචකයේ සිහි මුලා නොවී රැකෙන්න්නන මෛත්‍රී වඩන්න. දැම් බලන්න මේ ආනිසා මරණින් මත්තේ බඹල උපදිනවා කියලා තින මෛත්‍රී දිහාන වඩපු කෙන. දැම් බලන්න මේ මෛත්‍රී ආනිසංස ඔක්කෝම එකතු කරලා ගලන්න ජීවිතයට කොච්චර ආරක්ෂාවත් මොන තරන් රැකවරණයක්ද කියලා. ඒ නිසා පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ හැම කෙනාටම සමහල්ලාට මේ දේශනා වහන ආග බෞද්ධයෙක් නොවෙන්න පුළුවන් මේ බණහනොබ ඕනම කෙනෙකුට මෛත්‍රී වඩන්න සියලු සත්‍යයෝ සුවපත්තේවාකැන් මේ ආගමක් අවශ්‍ය දෙයක් නෙමේ. ඒ නිසා හැමෝම මෛත්‍රිය වඩන්න මෛත්‍රිය පුරුදු කරත් මෛත්‍රී සහගතව ජීවත්තයට. ති ඔබ හැම දෙනාට මෛත්‍රිය දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලුපි. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස් හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඔබ හැම දෙනාට මත්තුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාජපු මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. තුනුරුවන් සරණ යන සත්පුරුෂවත් පින්වත්නි, ශ්‍රවණය කළ වූ උතුම් ධර්මානුශාසනාවේ සියලු දේශනා කුසල් ඔබ අප හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, නිසි ධර්මානුකූලව සද්ධර්ම දේශනා පුවත් පන්තිදුනා වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත් පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේට සාදුරදින් පාදාභි වන්දනින් පුණ්‍යානුමෝදනා පිරිනම්මෝ. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට දුනි ගාමිණී ගජවීර මහත්මයා, රෝහිණී ගජවීර මහත්මිය, චින්තක ගජවීර සහ හේෂාන් ගජවීර පින්වත් පුතුන් දෙනා විසින් ඒ හැම දිනාටම ධර්ම අවබෝධ වේවා, ජීවිත සුවපත් වේවා, සීලාදී ගුණ ධර්ම පූර්ණේ කරමින් දීමන්සල ධර්මානුකූලව ගත කරන්ට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා. තුනුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා, ධර්ම අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් ඔබේ නිබහලින් සමුගන්නේ නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.